තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සර්. විභංග ප්‍රකරණයේ උද්දකවත් විභංගයේ චතුස්ක නිපාතයේ දක්වා අපි එදා සාකච්ඡා කරා. චතුස්ක නිපාතයෙන් ඔබට පංචක, ෂට්ක, සප්තක ආදී කාරණයන් ගැන අපි අද කතා කරමු. ඔබලාට පේනවා ඇති නේද විභංග ප්‍රකරණයේ ඒ ඡේදය? පේනවා සර්. විභංග ප්‍රකරණයේ බුද්ධකවත් විභංගය කියන එකට අපි යම්කිසි සාරාංශගත සාකච්ඡාවක් කරලා ඉදිරියට යමු. විභංග ප්‍රකරණ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම්කිසි පිළිවෙලකට. ඒ කියන්නේ ඒකක වස්තු, ද්වික වස්තු, ත්‍රික වස්තු මේ ආකාරයට එකතු කරලා ඒ ටික වෙන වෙනම විග්‍රහ කරලා. එතකොට මේ කුද්දකවත් විභංගයෙන් අපි ඒකක මාතිකා වශයෙන් වරක් සාකච්ඡා කරා. ඊළඟට ද්වික මාතිකා වශයෙන් සාකච්ඡා කරා. ඊළඟට ත්‍රික මාතිකා වශයෙන් සාකච්ඡා කරා. චතුස්ක, පංචක මේ ආකාරයේ අපිට විභංග ප්‍රකරණය තුල සියලුම විභංගයන්ගේ දැක ගන්න පුළුවන්. ඒක ඊටාම වෙනත් ධර්ම දේශනාවල දකින්න බැරි තරම් විභංග ප්‍රකරණයේදී ප්‍රකට වෙනවා. එතකොට මෙතන තියෙන්නේ පංච ආකාර කෙලෙස් වස්තුන්. කුද්දකවත්තු කියන්නේ කෙලෙස් සම්භාරයක්. අපි මේ භව සංසාරේ අරන් යන්නේ මේ කෙලෙස් නිසා. කෙලෙස් මෙතන විස්තර කරනවා පංච ඕරම්භාගී සංයෝජනය කවරේදයත්. පංච ඕරම්භාගී සංයෝජන මේ කාරණා අපි හොඳට දන්නවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලවත පරාමාස, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ පංච ඕරම්භාගී සංයෝජනේ. මේ රළු පහළට අදින ස්වභාවයේ ඇති සංයෝජන ධර්ම. මේ කාම භූමියට අදින ස්වභාවයෙන් තියෙන සංයෝජන ධර්ම. සමා වෙන්න සර්. වෙන්නද? හතරවෙනි එක කළාද සර්? කොටස් හතරක් තියෙන එක කලේ නෑ වගේ මට මතක එකයි සර් මං ඇහුවේ. චතුස් කරයි. ඔබතුමේ හිටියේ නැත්නම් ඒගේ සුමානේ. වෙනත් මාත්මේ කතා කරන්න පුළුවන්ද? මට විදිහට උපාදාන හරිනම් කළා වගේ සර්. හරි. කමක් නැහැ. අපි ඒක මේ ඉක්මනට සැකවෙන් විස්තර කරමු. මෙන්න මෙතන 948 ඉඳන් තියෙන්නේ. හරි. මෙතන දැන් බලන්න මෙතන විස්තර කරන්නේ මෙහෙමයි. සතරේ ගොඩවල්. හතරේ ගොඩවල් වෙනකොට එන්නේ සතර ආශ්‍රවය. කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිද්‍යාශ්‍රව. ඒතර කාමාශ්‍රවය මෙතන දික්ඛාශ්‍රව හතරක් විදිහට අරන් තියෙනවා. අර ඉස්සලා ත්‍රිකේදී දික්ඛාශ්‍රවයි අවිද්‍යාශ්‍රවයි එකට අරන් තිබුණේ. එතකොට මේ අපි දන්නවා කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන කාරණේ අපි හොඳට දන්නවා. පංචකාම ගුණේ කාම ඡන්දේ, කාම නන්දියක්, කාම තෘෂ්ණාවක් වෙනවනම් කාමාශ්‍රව. එතකොට භවආශ්‍රව කියනකොට රූප අරූප භවයන් යම් ඡන්ද රාගයක් භවආශ්‍රව විදියට විස්තර කරනවා. ඊට පස්සේ දික්ඛාශ්‍රව කියන්නේ ලෝකේ ශාස්ත්‍රවත්ය, ලෝකේ අශාස්ත්‍රවත්යයි මේ විදියට අනන්තයයි අනන්තයයි මේ ආකාරයේදී දික්ටි සහගතව ඒක බැසගත් දික්තියක්. ඒ කියන්නේ ඒ දික්තියට බැසගත්ත නිසා තමයි ආශ්‍රව වෙලා තියෙන්නේ. බොහෝ කාලයක් ඒ විදියට දික්තියෙන් සිටිය නිසාමයි දික්ඨාශ්‍රව කියන ගණයට වැටලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි කියන්නේ අවිද්‍යාශ්‍රව. දුක්ඛේ නොදැනීම, දුක්ඛ සමුදය නොදැනීම, දුක්ඛ නිරෝධේ නොදැනීම. නිරෝධගාමිනී පටිපදාය නොදැනීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි නොවන දැනීමේ ස්වභාවය. කියන්නේ නිවැරදි දැනීමක් නොවන ස්වභාවය. පූර්වාන්තයේ නොදැනීම, අවරාන්තයේ නොදැනීම, පූර්ව අවරාන්තයේ නොදැනීම. ඒ කියන්නේ පූර්ව භව ගැන පූර්ව භවයේ ඊළඟට පසු භව මේ ආකාරයේ ඉදම්
ඒ කියන්නේ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත නොදැනීම කියන කාරණය සියල්ලම එකතු කරලා තමයි මෙතන විස්තර කරන්නේ. ඒක අවිද්‍යාශ්‍රව විදියට. ඊට පස්සේ සතර ග්‍රන්ථයෝ මම මේක ටිකක් ඉක්මනට යන්නේ මට මතක හැටියට මේක කරලා තිබුණ කමක් නැහැ. මේ මහත්මිය නැවත එක අපි සාකච්ඡා කරමු. සතර ග්‍රන්ථයෝ මේ ග්‍රන්ථයෝ දන්නවා අපි සතර ඕගයෝ දන්නවා සතර යෝගයෝ දන්නවා සතර උපාදානයෝ දන්නවා. එතකොට සතර ග්‍රන්ථයෝ යම් කිසි කෙනෙක් මේ ගැන සාකච්ඡා කරන්න ඕනද? ග්‍රන්ථ, ඕග, යෝග, සතර උපාදාන. එතකොට මේ කාර්යය ඔක්කොම එකට විස්තර කරන්නේ කාම උපාදානය, ditthi උපාදානය, සීල උත උපාදානය, අත්වාද උපාදානය. කයි කාම උපාදානය කවරේදත් පංචකාම ගුණ සංඛ්‍යාත වෙන ඒ බැස ගන්නා උපාදාන සංඛ්‍යාත තමයි කාම උපාදාන කියන්නේ. ditthi උපාදාන කියන්නේ මෙතන මිත්‍යා දිට්ඨික මෙතන දසවස්තුක මිත්‍යා දිට්ඨිය සහගත වෙන උපාදාන ස්වභාවය තමයි ඒ බැස ගන්නා වූ ඒ දිට්ඨියේ බැස ගන්නා දිට්ඨිය තලින් අල්ලා ගන්න ස්වභාවයේ දිට්ඨි උපාදාන. සීල උත උපාදාන කියන්නේ මේ සස්නේ බහැර මහණුන් සීලෙන් ඒ සීල වෘතයන් සීල ඒ වෘතයන් පිළිබඳව තියෙන පිළිගැනීමේ ස්වභාවය සීල උත උපාදානයයි කියනවා. එතකොට අත්වාද උපාදානය කියන්නේ සක්කාය දිට්ඨි සහගත ආත්ම වාදෝපාන උපාදානය. මෙලොව ආර්යයන් දක්නා පුතග්ජන ස්වභාවයෙන් යුත් පුජ්‍යලයා ආත්මය විපරීත වශයෙන් දකි. ඒ කියන්නේ පංචස්කන්ධය විෂයාකාරව පංචස්කන්ධයේ දකින ස්වභාවය. රූපය හතරාකාර, වේදනාව සතරාකාර, ඊළඟට සංඥාව සතරාකාර විපරීතවල දකින ස්වභාවයේ ආත්ම සංඛ්‍යාතව. අපි කිව්වොත් එම් රූපය ආත්මයයි ගනි ආත්මය රූපයත් කොට ගනි රූපේ ආත්මවත් කොට ගනි. ඊට පස්සේ රූපේ ආත්මය දකි ආත්මේ රූපේ දකි. මෙන්න මේ ආකාරයට මේ 20 ආකාර සක්කාදිට්ඨිය තමයි අත්වාද උපාදානය. ඒක තදින් බැසගෙන සිටීම අත්වාද උපාදානය. ඊළඟට එහි සතර තෘෂ්ණෝත්පාදෝ කවරේද? චීවර හේතුවෙන් ඒ කියන්නේ සතර චීවර හේතුවෙන්, පිණ්ඩපාත හේතුවෙන්, ඊළඟට සේනාසන හේතුවෙන්, ගිලානෝපච්ඡය හේතුවෙන් යම්කිසි භික්ෂුන් නමකට තෘෂ්ණාව උපදින්න තියෙන හේතු හතරක් විදිහට විස්තර කරලා තියෙනවා. ඒ චීවර, පිණ්ඩපාත, ගිලානෝපච්ඡය සහ සේනාසන. ඒ හතර හේතුවෙන් කොහොමද තෘෂ්ණාව උපදින්නේ කියලා. සතර අගති ගමනෝ කවරේද? ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඡන්ද, දේශ, බය, මෝහ කියන හතරෙන් අගතියට යන ස්වභාවය තමයි ඒ සතර අගති ගමනෝ කියලා විස්තර කරන්නේ. ඊට පස්සේ සතර විපර්යාසෝ කවරේද? අනිත්‍ය වස්තුවේ නිත්‍ය සංඥාව. විපර්යාසය. එතකොට මෙතන බලන්න අනිත්‍ය වස්තුවේ නිත්‍ය සංඥාව. මෙතන හතරක් කියනවා. අනිත්‍ය වස්තුවේ නිත්‍ය සංඥාව. සංඥා විපර්යාසය. ඒත් එක්කලාම ඒකෙන් එන චිත්ත විපර්යාසය. ඒක නිසා උපදින්නා වූ ditthi විපර්යාසය. ඒකට එක කාරණයක් සම්බන්ධව අනිත්‍ය ස්වභාවය ගැන හතරක් උපදිනවා. අනිත්‍ය ස්වභාවය ගැන තුනක් උපදිනවා. සංඥා විපර්යාසයේ, චිත්ත විපර්යාසයේ, ditthi විපර්යාසය. ඊළඟට දුක්ඛේ සුඛ සංඥාව. සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, ditthi විපර්යාසය. එතකොට සුඛයේ තුනක් විපර්යාස තුනක් පෙන්වනවා. ඊළඟට අනාත්මේ ආත්ම සංඥාව, සංඥා විපර්යාසයේ, චිත්ත විපර්යාසයේ, ditthi විපර්යාසය. එතකොට ඒ ආත්ම සංඛ්‍යාතෙත් තුනක් උපදිනවා. ඊළඟට අසුභයේ සුභ සංඥාව, සංඥා විපර්යාසයේ, චිත්ත විපර්යාසයේ,
දිට්ඨි විපර්යාස. මේ සතර විපර්යාසෝ කියලා මේ විස්තර කරන්නේ මෙන්න මෙතන 12 ආකාර ධර්ම ස්වභාවයක් එනවා. එකකට 3 ගානේ ඒ 4ට 12ක් එනවා විපර්යාස. මේ කාරණේ පිළිබඳව පටිසම්භිදා මග්ගපාළියේ එක දේශනයක්ම තියෙනවා සතර විපර්යාසෝ පිළිබඳව. මේ කාරණේ එකින් එකට බැස ගන්නවා නම් මං හිතන්නේ ධර්ම දේශනයක්ම කරන්න තියෙන කාරණා ඒක තුල තියෙනවා. ඊට පස්සේ සතර අනාර්ය ව්‍යවහාරයෝ. අනාර්ය විවහාරය කියන්නේ දුෂ්ටේ නොදුටු බව. අදුෂ්ටේ කියන්නේ නොදුටු වෙයි දුෂ්ටවාදීත්වය. ඒ කියන්නේ නොදැක්ක දේ දැක්කයි කියලා කියන එක අසෘතේ ශ්‍රුතවාදීත්වම. නොඇසූ දේ ඇසුවයි කියලා මේ බොරු කියන ක්‍රමය. මේ සතර අනව්‍යවහාරයෝ 4 දෙනා කියනකොට මේ විදිහටයි කියන්නේ නොදැක්ක දේ දැක්කයි කියන එක, නොඇසූ දේ ඇසුවයි කියන එක අමුතේයි මුතවාදී. ඒ කියන්නේ මේක රස මුතේ දන්නවනේ. ඒ කියන්නේ ගන්ධ සුවඳ දැනීම, රස දැනීම සහ ස්පර්ශය දැනීම ඒ තුනම එකට කරලා තියෙනවා මුතය කියලා. මේ අමුතේ ඒ විදිහට නොවිදි දෙයි විඳි බව කීම. අවිඤ්ඤාතේ විඤ්ඤාත භාගය. අවිඤ්ඤාතේ කියන්නේ නොදන්න දේ දන්න විදිහට කීම. ඒ සතර අනාර්ය විවහාරයෝ කියලා කියනවා. තවර සතර අනාර්ය විවහාරයෝ ඊළඟට දෘෂ්ටි අදුෂ්ට බව. දැක්ක දේ නොදැක්ක බව කීම, ඇසූ දේ නොඇසූ බව කීම, නොවිදි දේ විඳයි කියලා කියන එක, දන්න දේ නොදන්නවා කියන තව 4කට විස්තර කරනවා. මේ ටිකක් සැරෙන් යන්නේ මේක ටිකක් ගොඩාක් තියෙනවා කාරණා පස්වෙනි එකට ගියාම 6 වෙනි එකට ගියාම තවත් තුඟා ගැඹුරුට මෙතන යනවා. සතර දුෂ්චරිතය. ඊතර ප්‍රාණඝාතය, දත්තාන, කාමීච්ඡාචාරය, මුසාවාදී. මේ 4 සතර දුෂ්චරිතය විදිහට ගෙනලා තියෙනවා. එතකොට මෙතන ගෙනලා තියෙනවා 4ක් කයින් කරන වැරදි, 1ක් වචනෙන් කරන වැරදි. එතකොට අනෙක් ඊළඟ එකේ කියනවා සතර දුෂ්චරිතය. එතකොට මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්ප්‍රප්ලාපේ. ඉතිරි 4. එතන අයසරක් ගෙනලා තියෙනවා මුසාවාදේ ගෙනල්ලා පිසුනා වාචේ, පරුසා වාචේ, සම්ප්‍රප්ලාපේ. සතර දුෂ්චරිතය. මේක වර්ග කරලා තියෙන හැටි. ඊළඟට තියෙනවා එහි සතර බය. සතර ජාතිය නිසා උපන් බය, ජරාව නිසා. ජාතිය කියන්නේ ඉපදීම නිසා, ජරාව නිසා අපේ ජරාවට මහලු වීමට පත්වීම, ව්‍යාධිය, ඊළඟට මරණය නිසා උපන් බය. මේ සතර බය. එතකොට තවත් සැරයක් කියනවා අනිකුදු සතර බය. රජුන් කෙරෙන් බිය, සොරුන් කෙරෙන් බිය, ගින්නෙන් බිය, දියෙන් බිය. ඔන්න සතර බිය. ඊළඟට කියනවා අනිකුදු සතර බිය. සතර බිය තව එකක් තියෙනවා. තරංගවල නිසා බිය, කිඹුලන් නිසා බිය, දියසුලියෙන් බිය, සැඩ මසුන් කෙරෙන් උපන් බියයි සතර බයක් වෙති. එතකොට දැන් බිය වර්ගත් 4 ඒවා 2ක් කිව්වා. තවත් කියනවා සතර බය කවරද? ඊළඟට කියනවා ආත්මානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුගති බයයි කියලා. තමන් කෙරෙහි වෙන පරානුවාද බය වෙන බුද්ධලයන් නිසා, ඊළඟට දණ්ඩ බය, දඬුවම් කිරීමයි, දුගති බය. මේ විදිහට බය නැවතත් 4කට බෙදලා තියෙනවා. ඊළඟට සතර දෘෂ්ටිය කවරේදයක්? දැන් දෘෂ්ටි 4ක් තියෙනවා. සුව දුක් වේදනාව තමා විසින් කරන ලදැයි ස්ථිර හේයින් දුක්ටි ඉපදී. දිට්ඨියක් ඉපදෙනවා. තමාට මේ සුව දුක් ලැබෙන්නේ තමාම විසින්ම කරන ලද දෙයින්ම කියලා. තමා විසින් කරන ලදැයි කියන දිට්ඨියක් උපදිනවා. ඊළඟ එක තියෙන්නේ සුව දුක් වේදනා පරා විසින්, වෙනත් කෙනෙකු විසින් තමයි මට සුව දුක් කරන්නේ, මට දුක් විඳින්න ලැබෙන්නේ, මට සැප ලබා දෙන්නේ කියලා අදහස. මේ විදිහට අදහස, මේ හිතන ක්‍රමය, දිට්ඨිය. ඊළඟට 3 වෙනි එක සුව දුක් තමා විසිනුත් පරාවිනිසුත් කරන එක, තමා විසිනුත් කරන ලදයි වෙනත් කෙනෙකු නිසාත් කරන ලදයි කියලා කියන විශ්වාසය, දිට්ඨිය.
ඊළඟ එක හතරවෙනි එක සුව දුක් තමා විසින් නොකරන ලදද පරා විසින් නොකරන ලදද අදිත්‍ය සමුප්පන්නයයි ස්ථිරහෙයින් දිට්ඨි උපදී. එතකොට මේ තමන් විද්‍යුත් නෑ අනුනුත් නෑ මේක පටිච්ච සම්පන්න නොවන ස්වභාවයක් කියලා විස්තර කරන ස්වභාවය. ඒ චතුස්ක හතරේ අවසානය. ඒ ගැන කතා කරන්න තියෙනවද කාරණයක්? ඊළඟට පස්වෙනි එකට යන්නද? මේක උගාක් දීර්ඝ යනවා. පස්වෙනි එක මම මෙතන ඉඳන් අපි අට කතාවත් එක්කලා විස්තර කරමු. මේ පංචක නිපාතයේදී පංචක එකේ තියෙන්නේ පංච ඕරම්භාගයේ සංයෝජන. එතකොට ඕරම්භාගයේ සංයෝජන කියනකොට අපි දැන් කතා කරා සක්කාය දිට්ඨි විචිකිච්ඡා. ඒ කියන්නේ පහළට අදින්නා වූ කාම භවයට අදින්නා වූ කාම ලෝකයට අදින්නා වූ සංයෝජන පහ. සක්කාය දිට්ඨි, සීලොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, මොහ පංච ඕරම්භාගී. ඊළඟට කියන පංච උද්දම්භාගී සංයෝජන. මේ ඉහළට ඒ කියන්නේ මේ යන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. එතකොට අනාගාමී පුජ්‍යලයන්ට තවදුරටත් පවතිනා වූ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන්නේ පංච උද්දම්භාගී සංයෝජනයි. ඒ උද්දම්භාගී සංයෝජන ඉහළට අදින්නා ස්වභාවයේ වූ සංයෝජන ධර්ම. ඊළඟට කියනවා පංච මාච්චරිය. මච්චරියෝ පස් දෙනෙක් ඉන්නවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වර්ණ මච්චරිය සහ ධර්ම මච්චරිය. මේ මාච්චරියෝ මසුරු බවින් මච්චරිය කියන ධර්මතාවය පහකට ගුණ කරලා තියෙන හැටි. ආවාස පිළිබඳව, කුල පිළිබඳව, ලාභය පිළිබඳව, වර්ණය පිළිබඳව, ධර්මයේ තමන් දරන ධර්මය, තමන්ගේ තියෙන ධර්මය වෙන කෙනෙකුට අයිති වේයයි, වෙන කෙනෙකුත් ඒ මට්ටමට ඒයයි කියලා තියෙන ඒ මච්චරිය ස්වභාවය. තමන්ගේ සිතමයි දැවෙන්නේ, තමන්ගේ තියෙන දෙයක් වෙන කෙනෙකුට ලැබෙයයි කියන ස්වභාවය. ඊළඟට පංච සංගයෝ රාග සංග, ද්වේෂ සංග, මෝහ සංග, මාන සංග, දිට්ඨි සංග. මොකද්ද මේ පංච සංගයෝ කියන්නේ? සංගයෝ කියන්නේ මොකද්ද? කවුරු හරි කියනවද? ඒ කියන්නේ ලදින ස්වභාවය. මේ කෙලෙස් එක එක විදිහට විග්‍රහ කරනවා. ඇනී පවතින ස්වභාවය නැත්නම් ලදින ස්වභාවය. මේ රාගයේ ලදින ස්වභාවය, ද්වේෂයේ ලදින ස්වභාවය, මෝහයේ ලදින ස්වභාවය. ඒකම ඒක තුලම පවතින ස්වභාවය. ඒකට කියන්නේ ඇත්තම ලදින ස්වභාවයේ අර්ථයට කියන්නේ පැතිර පවතින ස්වභාවය. ඒ විදිහට විස්තර කරන්න පුළුවන් මේ සංඝ කියන ස්වභාවය. එතකොට ඒක මේ ධර්ම පහ රාගය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය කියන ඒ කෙලෙස් ධර්ම පැතිර පවතින, එල්බගෙන පවතින නැත්නම් läගගෙන පවතින ස්වභාවය තමයි එතන ඒ විදිහට විස්තර කරන්නේ. ඒකම බලන්න ඒ ධර්මම ඊළඟට කියන පංච ශල්‍යයෝ. මේ රාග ශල්‍ය, ද්වේෂ ශල්‍ය, මෝහ ශල්‍ය, මාන ශල්‍ය, දිට්ඨි ශල්‍ය. දැන් මොකද ඒ කෙලෙස් ධර්මමයි. නැවතත් ඒ කෙලෙස් ධර්මමයි. මේවා ඇනී පවතින ස්වභාවය. මේවා ඇනිලා තියෙන ලේසියෙන් ගලවන්න බැරි උල් වගේ ඇනිලා තියෙන ස්වභාවය රාග ශල්‍ය. ඇනී පවතින නැත්නම් ඒක ලේසියෙන් ගලවන්න බැරි වෙන තරමට වැඩි තියෙන ස්වභාවය. එකම ධර්මය වෙනත් ආකාරයට දකින්න හැටි. එතන මේ සල්ලි කියන විදිහට. ඊළඟට බලන්න ඊළඟ එක මේ වගේ ධර්ම නම් විභාගයේදී මේ ප්‍රශ්න ගොඩක් එනවා මේ පංචක මාතිකාවෙන්. දැන් මෙතන බලන්න එහි පංච චේතෝ කිලයෝ කවරේදවත්. චේතෝ කිලයෝ කියන්නේ මොකද්ද? සිත කිලිටි කරන ස්වභාවයෙන් යුත් ධර්ම. සිත කිලිටි කරන ධර්ම පහක් කියනවා. ශාස්ත්‍රූන් කෙරේ සැක කෙරේ, විචිකිච්ඡා කෙරේ නොඇලෙයි නොපහදී. දැන් එතකොට කියනවා ධර්ම තුනකින් පෙන්නන්නේ ශාස්ත්‍රූන් කෙරේ සැක කෙරේ, විචිකිච්ඡා කෙරේ නොඇලෙයි පහදී.
නොපහදී. එතන පහදින් නැති වෙන්න කාරණා තුනක් වෙනවා. සැක කරනවා පළවෙනි එකේ, විචිකිච්ඡා කරනවා. විචිකිච්ඡා කිරීම සාමාන්‍ය සැක කිරීමට වඩා ගැඹුරුයි. ඊට පස්සේ නොයැලෙයි, නොපහදී. ඊට පස්සේ ධර්මය කෙරෙත් එහෙමයි. ධර්මයේ කෙරෙහි ඒ විදිහටමයි. සංඝයා කෙරෙහි සැක කෙරෙහි, විචිකිච්ඡා කරන නොයැලෙයි, පහදී. ඊළඟට ශික්ෂාව කෙරෙහි, ත්‍රිශික්ෂාව කෙරෙහි, සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිශික්ෂාව කෙරෙහි, සැක කෙරෙහි, විචිකිච්ඡා කෙරෙහි නොයැලෙයි, නොපහදී. ඊළඟට බලන්න ඊළඟ එක සබ්‍රහ්මසරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ, ගැටුණු සිත් ඇත්තේ, හටගත් චේතෝ කිල ඇත්තේ. එතකොට මෙතන පස්වෙනි එකේදී නැවතත් අර හතරම ඇතුළට දාලා තියෙනවා. ඒ කියන්නේ සබ්‍රහ්ම තමන් එක්කලා ජීවත් වෙන අනික් භික්ෂු කාණ්ඩේ සත්බ්‍රහ්මචාරීන් කෙරෙහි එයා කෙරෙහි කිපීමේ ස්වභාවය, නොසතුටු වන ස්වභාවය, ගැටුණු සිත් ඇති බව, චේතෝ කිල ඇත්තේ, හටගත් චේතෝ කිල තියෙන ඉස්සරහා හතරම මේක ඇතුලේ නැවතත් බහලා තියෙනවා. ඒ බුද්ධ ධම්ම සංඝ ඒ ත්‍රිවිධ ශික්ෂාවේ තියෙන සැක ඇති බව. මොහු පංච චේතෝ කිලෝ කියලා කියනවා. ඊළඟට කියනවා බලන්න දැන් ඒ ධර්මම වෙනත් ආකාරයකට දකින්න හැටි. දැන් මෙතන පෙන්නනවා පංච විනිබන්ධනෝ කවරේදයත්. දැන් බලන්න විනිබන්ධනෝ කියන්නේ මේවා දර එකට බැඳලා එක ගුණයක් කරාම දර මිටියක් වෙනවා. දර මිටි මිනිස්සු අරන් යන්නේ එහෙමනේ, හේන් වල මිනිස්සු අරන් යන්නේ දර මිටි. දර එකට බැඳලා. මෙතන මෙන්න මේ බැඳලා තබන ස්වභාවය. කෙලස් ධර්ම වලින්, කෙලස් ධර්ම සියල්ලෙන් සිත බැඳලා තබන ස්වභාවය තමයි එතන පෙන්නන්නේ. මොකද්ද කොහොමද කියන්නේ? පංච විනිබන්ධනෝ කවරේදයත්. වස්තු කාමයේ, ක්ලේශ කාමයේ අවිගත වූ රාග ඇත්තේ, අවිගත වූ ඡන්ද ඇත්තේ. අවිගත කියන්නේ පහන වූ රාග තියෙනවා, පහන වූ ඡන්ද තියෙනවා. කියන්නේ වස්තු කාමයේ සහ ක්ලේශ කාමයේ රාගය ඇති බව, ඡන්දය ඇති බව, අවිගත වූ ප්‍රේම ඇත්තේ. ඒකට කැමැති ස්වභාවය, අවිගත වූ පිපාසය ඇති බව. ඒ වස්තුකාම ක්ලේශකාමයන්ගේ පිපාසය ඇති බව. පරිදාහය ඇත්තේ. ඒකෙන් වෙහෙස වුණ ස්වභාවය. තෘෂ්ණා ඇත්තේ වේ. අවිගත වූ තෘෂ්ණා ඇත්තේ වේ. එතකොට කියනවා අධ්‍යාත්මික කයෙහි අවිගත වූ රාග ඇත්තේ වේ. දැන් මේ එක සැරයක් කිව්වා වස්තුකාමයේ, ක්ලේශකාමයේ. ඊළඟට අධ්‍යාත්ම කයෙහි අර කයේ තමන්ගේ කයේ. ඊළඟට බයිද්දා රූපේ, බාහිර රූපේ. දැන් තුනක් කිව්වා. ඊළඟට හතරවෙනි එක කැමැතිතා කුස පුරා වළඳා නිදි සුඛය, ස්පර්ශ සුඛේ, නිද්‍රා සුඛේ යෙදුනේ වේ. නිදාගෙන ඉන්නවා. ඒකත් පංච විනිබන්ධනයන්ගේ එකක්. කැමැති තරම් කෑම කාලා, කුස පුරා කෑම කාලා නිදි සුවයෙන් ඉන්න එක. පස්වෙනි එක මම මේ සීලෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් වන්නෙමි. යම්කිසි දේව භාවයක් සඳහා මෙයා ප්‍රාර්ථනා කරනවා. දේවනිකාය පතා බඹසර වෙසේ. අන්න පස්වෙනි එක දේව භාවයක්. දේවනිකායකට යන්න ඕනේ කියන භාවයෙන් එයා බඹසර රකින්න එක. මේ පංච විනිබන්ධනයෝ. ඒ කියන්නේ මේක කෙලෙස් වලින් මිටියක්සේ බැඳ තබන ස්වභාවය තමයි විනිබන්ධන ස්වභාවය කියලා කියන්නේ. ඊළඟ එකේදී කියනවා පංච නීවරණයෝ කවරේදවත්. අපි දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. මේ පංච නීවරණයෝ අපි ඒක දන්න නිසා ඒක ගැන වැඩි විස්තර කතා කරන්න නැතුව යමු. ඊළඟට පංචානන්තරේ කර්මයෝ ඒ පංචානන්තරම කර්ම පහ. මව මැරීම, මවගේ දිවියෙන් ගලවන ස්වභාවය, පියා රාතුන් මැරීම, ඊළඟට බුදුන්ගේ
ලේසෙලවීම සංඝයාගේ සංඝ ભેදය. ඔන්න පංචානන්ත කර්ම 5. ඊළඟට කියන පංච දෘෂ්ටියු කවරේදයක්. දැන් දෘෂ්ටියු 5ක් මෙතන එකට විස්තර කරනවා. දැන් බලන්න මේ දෘෂ්ටි පහ මෙන්න මේ කාරණේදී හරි මරණින් මත්තේ ආත්මය සංඥා ඇත්තේ නිට්ටය වේයයි ඇතැම් කෙනෙක් කියති. කෙනෙක් කියන සංඥා ඇත්තේ නිට්ටය වේයයි කියනවා මරණින් පස්සේ. ඊළඟ එක්කෙනා කියනවා මරණින් මත්තේ ආත්ම සංඥා විරහිත වූයේ නිට්ටය වේයයි තව එක්කෙනෙක් කියනවා. මේ දෘෂ්ටීන් අර 62ක් දෘෂ්ටීන් අතරේ තියෙන දෘෂ්ටීන් පහක් වෙනම ගොනු කරලා ඊළඟ එක තුන්වෙනි එක්කෙනා කියනවා මරණින් මත්තේ ආත්මේ නේව සංඤී නාසඤ්ඤී වූයේ නිට්ටය වේ. එයා කියනවා නේව සංඤී නාසඤ්ඤ ස්වභාවයෙන් නිට්ටය වේ. ඊළඟට තවද විද්‍යාමානෝ සත්‍යෝ සිඳීම විනාශය විභවය පනවත්. ඒ කියන්නේ එයා උච්ඡේදවාදීය ඒ ස්වභාවය. තවද විද්‍යාමාන වූ සත්වයාගේ සිඳීම විනාශය විභවය පනවත්. එයා සම්පූර්ණ සිඳීම. එතනින් පස්සේ නැත කියන ස්වභාවය. පස්වෙනි කියනවා යලි ඇතම් කෙනෙක් දෘෂ්ට ධර්ම නිර්වාණය හෝ කියත් මොහු පංච දෘෂ්ටි හූය. මොකද්ද දෘෂ්ට ධර්ම නිර්වාණය කියන්නේ? ඒක නැවතත් පහලින් විස්තර කරන නිසා අපි එතෙන්ට ගිහිල්ලාම කියමු. ඒ කියන්නේ මේ භවයේම එයාගේ නිවන් දැකීම ලැබෙන ස්වභාවය. කොහොමද නිවන් දකින්නේ? දෘෂ්ට ධර්ම නිර්වාණය හෝ කියත්. එතකොට මේ පස්සාකාර දැකීම මරණයෙන් මත්තේ ආත්මයේ සංඥා ඇත්තේ නිත්‍ය වෙයි කියනවා. සංඥා නැත්තේ නිත්‍ය වෙයි කියනවා. මරණයෙන් මත්තේ ආත්මේ නේව සංඤී නාසඤ්ඤ වෙයි නිත්‍ය වෙයි කියනවා. තවද විද්‍යාමානෝ සත්‍යෝ සිඳීම විභවයේ වේ. එයා ඉතින් උච්ඡේද වෙන ස්වභාවය කියනවා. පස්වෙනිදී කෙනා කියනවා යලි ඇතම් කෙනෙක් දෘෂ්ට ධම්ම නිර්වාණය හෝ කියත්. ඒ කියන්නේ මේ භවයේ මෙයා ඒ නිවන් දැකීමේ ස්වභාවයට පත් වෙන ස්වභාවය. මේ දෘෂ්ට ධම්ම නිර්වාණයට මෙතන පහලින් තියෙන කාරණයක්. ඒකින්ද අපි ඒක විස්තර කරමු. ඒ කියන්නේ මේ නිර්වාණවාදියෝ 5 දෙනෙක් ඉන්නවා දුෂ්ට ධම්ම විව. එක්කෙනෙක් කියනවා කාම වස්තුන් පරිභෝජනය කරලා පුළුවන් තරම් කාම පරිභෝජනය කිරීම තමයි නිර්වාණ ශක්තිය. ඒකින්ද අපි මේ කාරණේ පහලින් තියෙන නිසා එතෙන්ට ගිහිල්ලා ඒක අපි විස්තර කරමු. මේ එකක් මෙතන දුෂ්ට ධම්ම නිර්වාණවාදී මෙතන එකක් විදිහට තියෙන්නේ. මේකත් පහක් ආකාරයට පහලින් පෙන්නනවා. පංච වෛරය කවරයක් ප්‍රාණඝාතේ පංච වෛරය ප්‍රාණඝාතයේ අදත්තා දානේ කාම මිත්‍යාචාරේ මුසාවාදේ මදේට හා ප්‍රමාදයට කරුණු රහමෙරපීමයි. මොහු පංච වෛරයෝ යේ කියලා අසාකාරයට විස්තර කරනවා. අර කෙලස් ටිකක් එක ආකාරයකට එකතු කරලා. ඊළඟට එහි පංච ව්‍යසනයෝ කවරේද? ඥාති වශනේ, භෝග වශනේ, රෝග වශනේ, සීල වශනේ, දෘෂ්ටි වශනේ මොහු පංච වශනයෝ. ඒ කියන්නේ ඒ ඥාති විනාශ වීමේ ස්වභාවය. ඥාතින්ගේ විනාශ වීමේ ස්වභාවය භෝගය රෝග වලින් සීලයෙන් දිට්ඨියෙන් තමා පිළිබඳ නම් තමාගේ සීලය විනාශ වීම දිට්ඨිය විනාශ වීම. ඊළඟට තියෙනවා 974 අක්ෂාන්තියේ පංච ආදීනවය කවරේද? බොහෝ දෙනාට අප්‍රිය වූයේ මනාප වූයේ වේ. වෛර බහුල වූයේ වේ. වද්‍ය බහුල වූයේත් වේ. දැන් මේ පහ බොහෝ දෙනාට අප්‍රිය වූයේ අමනාප වූයේ. වෛර බහුල වූයේ වද්‍ය වූයේ වේ. මුට වූයේ කලුරිය කෙරේ. කාබුන් මරණය මැත්තේ සැපේ පහ වූ දුකට ගති වූ විවිසපති ඇති වන නිරේ පැමිණි. මොහු අක්ෂාන්තියේ පංච ආදීනවයෝ කියලා විස්තර කරනවා. ඒ පහට ගොනු කළා. ඊළඟට කියනවා පංච බය. දැන් බය අතන ඉස්සර අපි 4 ගානේ කිව්වා පංච බය. දිවි වැටුම නිසා උපන් බිය, ගැරහුම් නිසා උපන් බිය, පීරිසි සාරද්‍ය සංඛ්‍යාත බිය, මරණ බිය, දුගත බිය මොහු පංච බයයි. අන්න දැන් බලන්න මෙතන 976 කියනවා පංච දුෂ්ට නිර්මාණ පංච
දිට්ඨි ධර්ම නිර්වාණවාදියෝ මේගොල්ලෝ මේ ලෝකයේ නිර්වාණය ලබන ස්වභාවය කියලා කියන එකක්. ඔන්න දැන් අර අත්තල එකකින් කියපු එක මෙතන පහකට විස්තර කරනවා. මේක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේකේ මෙලව ඇතැම් බමුණෙක් මහණෙක් මෙබඳු වාද ඇත්තේ වෙයි. මෙබඳු දිට්ඨිය ඇත්තේ වෙයි. ඔන්න පළවෙනි එක්කෙනා. භවත යම් තැනක පටන් මේ ආත්මය පස්කම් ගුණයෙන් ඇලුනේ යුක්ත වූයේ ඉඳුරුන් පිනවා භවಂತಿ මෙතෙකින් මේ ආත්මය පරම දුෂ්ට නිර්මාණවාදයට පැමිණියේ වෙයි. යයි මෙසේ ඇතමෙක් කෙනෙක් විද්‍යාමාන වූ සත්‍යයේ පරම දුෂ්ට නිර්වාණය පනවත්. කියන පස්කම් ගුණයෙන් ඇලුනේ පුළුවන් තරම් පංචකාම ගුණයෙන් ඉදුරන් පිනවා ජීවත් වුණා නම් ඒක නිර්වාණ පරම දුෂ්ට නිර්වාණවාදයට පැමිණියේ කියලා විශ්වාස කරන එක කාණ්ඩයක් ඉන්නවා. දෙවෙනි එක්කෙනා. දැන් ඔන්න දෙවෙනි එක්කෙනා. ඔහුට අනෙකෙක් මෙසේ කියයි. තව එක්කෙනෙක් කියනවා භවත තෙල ආත්මය ඇත්තේමය. තෝ යමක් කීෙහි නම් තෙල නැතයි නොකියමි. භවත මෙතකින් ආත්මය පරම දුෂ්ට නිර්වාණයට පැමිණියේ නොදෙවෙයි. ඊට හේතු කිම? භවත කාමයෝ අනිත්‍යය. දැන් එයා ඒ ටික දැකලා අර ඉස්සලා කියපේකට විරුද්ධව දුක්ඛේ විපරිණාම ස්වභාවය. ඔවුන්ගේ විපරිණාම සංඛ්‍යාත අන්‍යත්වයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනසෝ උපදිති. භවත යම් තැනක පටන් මේ ආත්මය කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයට පැමිණ විසේද මෙතකින් මේ ආත්මය පරම දුෂ්ට නිර්වාණයට පැමිණියේයි එයා විශ්වාස කරනවා. ඒක එයා අර කාම භවයේ පංචකාම ගුණයන් විදීම දෙවෙනි එක්කෙනා කියනවා ප්‍රථම ධානයට පැමිණීම තමයි පරම දුෂ්ට නිර්වාණ ස්වභාවය. ඊළඟ එක්කෙනා කියනවා එයා ද්විතීය ධානයට පැමිණීමේ ස්වභාවය. ඒ පළවෙනි ධානය නෙවෙයි ද්විතීය ධානයට පැමිණීමේ ස්වභාවය තමයි පරම දුෂ්ට නිර්වාණය පනවන ස්වභාවය. තුන්වෙනි එක්කෙනා ප්‍රීතියගේ විරාගයෙන් තෘතීය ධානයට පැමිණීම. ඔන්න පරම ධර්ම නිර්වාණවාදී එයා දකින්න හැටි. දැන් හතරක් කිව්වා. පස්වෙනි එක්කෙනා කියනවා අනිකක් මේ භවත ආත්මේ ඇත්තේම මේ විදිහට කියන එයා කියන්නේ තෘතීය ධානයත් හරියන්නේ චතුර්ථ ධානයට පැමිණලා වෙසෙනවා නම් ඒක තමයි පරම දුෂ්ට නිර්වාණය පනවත් කියලා පංච දුෂ්ට නිර්වාණවාදීෝ කියනවා. පළවෙනි එක්කෙනා කාම ලෝකයේ පුළුවන් තරම් කාම සම්පත් විදීම. දෙවෙනි එක්කෙනා රූපාවචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඔන්න පංචකය මේ විදිහට විස්තර කරනවා. මේ එකම කාරණා වෙනත් ආකාරයෙන් දකින ස්වභාවය. ඒ කාරණය යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවද? අපි 6 වෙනි එකට යන්න පුළුවන්ද? මේකේ දකින්න තියෙන්නේ මේ කෙලෙස් ගොනු කරලා තියෙන කෙලෙස් විභංග ප්‍රකරණයේ තමයි අපිට දකින්න පුළුවන් හොඳම ග්‍රන්ථය. මේ වගේ කාරණා ගොඩක් දකින්න සූත්‍ර බොහෝ ගාණක් පරිහරණය කරන්න ඕන. හැබැයි විභංග ප්‍රකරණයේ එක තැනකට ගොනු කරලා තියෙනවා. දැන් මේ කුද්දක වත්තු කියනකොට කෙලෙස් ස්වභාවයන් සියල්ලම එකතු කරලා තියෙනවා. ඥාන විභංගයට ගියාම ඥාන ධර්ම සියල්ල එකතු කරලා තියෙනවා. අන්න ඒ වගේ විභංග ප්‍රකරණයේ දකින්න බොහෝ කාරණා දැක ගන්න පුළුවන් ඊටාම ප්‍රකට ග්‍රන්ථයක් ආකාරයෙන් ඒක පරිහරණය කරනකොට ඒකේ ගොඩක් ಜಾති ඉගෙන ගන්න පුළුවන්. දැන් ගුරුතුමනි ප්‍රඥාවක් තියෙනවා. ප්‍රශ්නේ නම් දැන් ආර පරම දුෂ්ට නිර්වාණයට කාම රූප දෙක විතරයි දන්නේ. අරූප භවයේ දැන සඳහනක් නැද්ද? අරූප ද්‍රවයේ තව පහළට ගියනකොට තවත් දිට්ඨි සංඛ්‍යාතව තවත් ඒවා එනවා. එතන පංචක ක්‍රමයට ඒ ටික විතරයි. පංචක ක්‍රමයට ඒ ටික විතරයි. තවත් පහළට යනකොට දිට්ඨීන් විවිධ දිට්ඨීන් තියෙනවා. පහළට යමු බලන්න. දිට්ඨිය පිළිබඳව බොහෝ කාරණා මේ කුද්දකවත් විභංගයේදී විස්තර කරනවා.
දැන් බලමු 977 එහි විවාද මූලයෝ 6 දෙනා. දැන් විවාද මූලයෝ විවාද එකේ අතර ප්‍රශ්න ඇති කිරීමේ විවාද මූලයෝ 6 දෙනෙක් කියනවා. ක්‍රෝධය, මකු බව, ඊර්ෂ්‍යාව, ෂට බව, පාපිච්ච බව, ස්වකීය දෘෂ්ටි පරාමර්ශනය කරන සුළු බව. එතන මේ අනික් කාරණා තියෙන ස්වකීය දෘෂ්ටියෙන් තමන්ගේ දිට්ඨියේම ඇලී ගැලෙන ඉන්න ස්වභාවය. තමන් හිතන දේ තමන් දකින ස්වභාවයම ඇලී ගැනී සිටින ස්වභාවය තමයි දිට්ඨි පරාමර්ශ කරන සුළු බව. මේ 6 දෙන විවාද මූලකයෝ කියලා විස්තර කරනවා. මේ බොහෝ දුරට මේක භික්ෂු සංඝයාගේ ඇතුලේ තියෙන දකින්න ස්වභාවය වෙන්න පුළුවන්. මේ දේශනා කරේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ගෘහස්ථිතායටත් ඒ විදිහටම දකින්න පුළුවන්. දැන් බලන්න ඊළඟ එක 977 මේ ගෘහස්ථිත වූ මේ ගිහිසිත වූ ගිහිසිත කියන්නේ කාම සහගත වූ ගිහිසිත වූ චන්දරාග ධර්මයෝ 6 දෙනෙක් ඉන්නවා. මේ චන්දරාග ධර්මයෝ මනමඩ රූපයන් එහි ගෘහස්ථිත වූ රාගේ බලවත් රාගයක් චිත්තයාගේ බලවත් රාගයක් වේද. දැන් මේ කියන්නේ මනමඩන රූප දැකලා ඒ කියන්නේ ප්‍රිය රූප සාත රූප රූපයන් දැකලා තමන්ගේ චිත්තයන්ගේ බලවත් රාගයක් ඉපදීම. ඊළඟට මනවඩන ශබ්දයන්හි ඒ කියන්නේ ඒකත් ප්‍රිය රූප සාත රූපේ ගානටම වැටෙන්නේ. රූප කියනකොට ශබ්දයක් රූප ශබ්දයක් විදිහට ආගන්නේ. ඊළඟට මනවඩන ගන්ධයන්නේ, මනවඩන රසයන්නේ, මනවඩන ස්පර්ශයන්නේ, මනවඩන ධර්මලාභයන්හි ගෘහස්ථිත වූ රාගයක් බලවත් රාගයක් වේද මොහු සදෙන ගෘහස්ථිත ඡන්ද රාග ධර්මයෝ. ඒ කියන්නේ ඡන්ද රාග උපදින්නා වූ ධර්ම ස්වභාවයන් 6. ඇස මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය, දිව, ශරීරය, මනස මුල් කරගෙන එන ඒ විහෙසිත කියන්නේ කාම සහගත වූ චන්දරාග ධර්මයෝ. ඊළඟට ඒකේ විරුද්ධ ස්වභාවය. එහි විරුද්ධ වස්තු 6 දෙනා. අනිෂ්ට වූ රූපයන්හි චිත්තයාගේ අඝාතයක්, ප්‍රතිඝාතයක්, ෂඩ භවයක්, දුරුක්තියක්, චිත්තයාගේ නොසතුටු බවක් වේද. දැන් මෙතන අනිෂ්ට රූපේ. අතන ඉෂ්ට රූපය ගැන කතා කරේ. අනිෂ්ට රූපේ රූපයට නොසතුටු වෙනකොට අපිට එනවා ෂඩ බවක්. අපේ පටිගයක්, අඝාතයක්, ප්‍රතිඝාතයක්, ෂඩ බවක් වෙනවා. අකමැති රූපේ දකිනකොට, අකමැති ශබ්දය ඇහෙනකොට, අකමැති රස, අකමැති ස්පර්ශය, අකමැති ධර්මාලම්බනේ, සිතේ පෙර කරන ලද හිතන ලද අකමැති දෙයක් සිහි වෙනකොට ඇති වෙන ස්වභාවය. අර ප්‍රිය රූප සාත රූප ස්වභාවයෙන් විරුද්ධ ස්වභාවය තමයි පෙන්වන්නේ. දැන් ඊළඟට තෘෂ්ණා කාය ඇතෙන තෘෂ්ණා කාය ෂට් තෘෂ්ණායි කාය කවරේද? රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රස තෘෂ්ණා, ස්පර්ශ ධම්ම කියලා මේ තෘෂ්ණා 6. ඒ කියන්නේ රූප ධර්ම, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ආරම්මන මුල් කරගෙන එන තෘෂ්ණා ස්වභාවය ෂට් තෘෂ්ණා. ඊළඟට කියනවා එහි අගෞරවයෝ 6 දෙනා කවුරුදවත්. දැන් අගෞරවයෝ 6 දෙනා. අගෞරව ශාස්ත්‍රූන් කෙරෙහි ගෞරව රහිතයි, නිස්සය රහිතයි. ධර්මයේ කෙරෙහි ඒ විදිහටම සංඝයා කෙරෙහි ගෞරව රහිතයි, ශික්ෂාව කෙරෙහි ගෞරව රහිතයි, අප්‍රමාදේ ගෞරව රහිතයි. ඊළඟට ප්‍රතිසන්තරේ ගෞරව. ප්‍රතිසන්තරේ කියන්නේ මොකද්ද? මිත්‍ර භාවයේ නැත්නම් පිළිසඳරේ මිත්‍ර භාවයේ තමන් මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙන්නේ පිළිසඳරේ නැත්නම් මිත්‍ර භාවයේ ගෞරව රහිතයි. එකට විසන අයත් එක්කලා ගෞරව රහිත බව තමයි එතන විස්තර කරන්නේ. අගෞරවයෝ 6 දෙනා කියලා විස්තර කරනවා. ඊළඟට පරිහානි ධර්මයෝ 6 දෙනෙක් ඉන්නවා. පරිහානියට උපකාර වන ධර්ම. කම්හි ඇලුන බව. මේ ඒ කාමයේ ඇලුන බව, ඊළඟට කතායේ ඇලුන බව, නිද්‍රායේ ඇලුන බව, සංගනිකායේ ඇලුන බව. මොකක්ද සංගනිකාය කියන්නේ?
බොහෝ පිරිස ඇසුරු කිරීමේ සම්බන්ධ බොහෝ පිරිස ඇසුරු කරන නිතර නිතර යත්යක් කතා කරනවා අරයක් කතා කරනවා මේ විදිහට ඇලුණු බව ඇත්තනම් පරිහානි ධර්මයක් ඊළඟට සංසර්ගයේ ඇලුණු බව සංසර්ගයේ මෙතන ඇලුණු බව කියන්නේ ඇත්තනම් මේක කාම සහගතම නෙවෙයි එතකොට මේ ඒ අනවශ්‍ය පිරිස සමග නිතර නිතර ගැටුම ස්වභාවය නිතර ඇසුරු කරන ස්වභාවය ඊළඟට ප්‍රපංචයේ ඇලුණු බව කියන්නේ මොකද්ද? තම සිත තුළම එක වැල වගේ හදන ස්වභාවය. මානය දිට්ඨිය තෘෂ්ණාව මානය දිට්ඨියවහම මනස තුළම නැවත සිතුවිලි උපදිනවා. එකකට සම්බන්ධ කරලා තව එකක් උපදිනවා. තව එකකට සම්බන්ධය තව එකක් උපදිනවා. තමන්ගේ පටන් ගත්ත කාරණේ මතකම නැහැ. බොහෝ ප්‍රපංච උපදින ස්වභාවයක් තියෙනවා. මේවා ඔක්කොම පරිහානි ධර්මයෝ 6 දෙනා. ඊළඟට අන්‍ය පරිහානි ධර්මයෝ 6 දෙනෙක්. තව පරිහානි ධර්මයෝ 6 දෙනෙක් ඉන්නවා. කම්මී ඇලුණු බව, ඊළඟට කතායේ ඇලුණු බව, නිද්‍රායේ ඇලුණු බව, සංගනිකායේ ඇලුණු බව. අතන ආපු ඒවා හතරක් නේ. දුබැසි බව සහ පාප මිත්‍ර බව. අරකින් කාරණා ටිකයි දුබැසි බව. ඒ කියන්නේ දුබැසි වචන පාවිච්චි ළඟට පාප මිත්‍ර බව. මේක තවත් පරිහානි ධර්ම 6 දෙනා. සෝමනස්සුප විචාරයෝ 6 දෙනා. මෙතන රයිසරක් අර ඉස්සලා කියපු එකෙන්ම ඇසින් රූප දැක සොම්නසට කරුණු රූපේ සිත එළවයි. දැන් බලන්න ඒකෙන්ම තවත් එකක් ඇදලා තියෙන හැටි රූපයක් දැකලා ඒක සෝමනස්සයට සුදුසු වුණ රූපයක් ඒකට හිත බැඳ තබා ගන්නවා සිත එළවනවා. ඊළඟ කනින් නඩක් අසක් නහයෙන් ගඳක් දිවින් රසක් කයින් පහසක් මනසින් දහමක් දැන සොම්නසට කරුණු ධම්මේ සිත එළවයි. ඒ කාරණේ පිළිබඳව නැවත එයා විචාරණ ස්වභාවය. ඊළඟට සොම්නස තව 6 දෙනෙක් කියනවා ඊළඟට දෝමනස්සු විචාරයෝ ඇසින් රූප දැක දොම්නසට කරුණු ඇසින් රූපයක් දැකලා ඒක දෝමනස්සයට හේතු වෙනවා. දැන් මේකෙම සිත එළවනවා. මේකම කල්පනා කරනවා. ඒකම ਵਿਚාරනවා. කනින් හඬක් අසා, නහයෙන් ගඳක් අසා, දිවින් රසක්, කයින් පහසක්, මනසින් දහමක්. ඒකට දෝමනස්සයට හිත වූ කාරණා එළවන ස්වභාවය. ඊළඟට උපේක්ඛාප විචාරයෝ 6 දෙනා. ඇසින් රූප දැක උපේක්ෂාවට කරුණු රූපේ සිත එළවුණා. එයා උපේක්ෂා. එයා සෝමනස් වෙලත් නැහැ, දෝමනස් වෙලත් නැහැ. එයා මැදිහත් සිත එළවන ස්වභාවය. එයා අඳුරු ස්වභාවයෙන් තමයි ඒක දකින්නේ. ඒක මෝහ සාගතව දකින ස්වභාවය. කනින්, නැහැයෙන්, දිවෙන්, මනසෙන් කියලා මේ 6 දෙනා විස්තර කරනවා. එක විදිහට හැබැයි මේ කෙලෙස් ධර්ම එක එකට විවිධයි. බලන්න දැන් 987 යම් ගෘහස්ථිත වූ මේ කියන්නේ ගිහි අයගේ තියෙන ස්වභාවය. ගෘහස්ථිත වූ සෝමනස්යෝ 6 දෙනා. දැන් සෝමනස්යෝ 6 දෙනෙක් කියනවා. මනවඩ රූපයන්නේ කාමාශ්‍රිත වූ චෛතසික සාතේ චෛතසික සුඛේ චේතෝ සම්පස්යෙන් උපන් සාත සුඛ වේදිතේ චේතෝ සම්පස්සේ උපන් සාත සුඛ වේදනාවක් මනවඩන්නා වූ ශබ්දයන්දී මනවඩන වූ ගන්ධයන්දී මේ ප්‍රිය රූප සාත රූප වලින් ඇත්ත සෝමනස් ගෘහස්ථිත සෝමනස් කාමසාගත සෝමනස්ස ඒ ප්‍රිය වූ ස්වභාවය කාමයට සම්බන්ධ ඒක තමයි ගෘහස්ථිත කියලා කියන්නේ. ගෙහි සිත ඒ 6 දෙනා. දැන් මෙතෙන් ඉඳන් පෙන්නන්නේ සප්තකය තව ටිකක් තියෙනවා. ඊළඟට ගෘහස්ථිත දෝමනස්යෝ 6 දෙනා. අරකෙම දෝමනස්ස ස්වභාවය. අනිෂ්ට වූ රූපයන් දැකලා ඒ දෝමනස්යෝ 6 දෙනා ඒවත් කාම සහගත. ඒ කියන්නේ ගෘහස්ථිත දෝමනස්යෝ 6 දෙනා මෙන්න මේ විදිහට විස්තර කරනවා. අරකෙම විරුද්ධ ස්වභාවය. ඊළඟට උපේක්ෂිතයෝ 6 දෙනාත් මේ විදිහටම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන එකකින් උපේක්ෂාව වූ 6 දෙනා. ඊළඟට කියන ෂඩ් දෘෂ්ටි හු 6 දෙනා කවද? දැන් දිට්ඨි 6 දෙනෙකුට ගෙනලා තියෙනවා. ඉස්සලා පහනේ කිව්වේ. දැන් මේක කියනවා මාගේ ආත්මේ ඇතැයියෝ සත්‍ය වින් ස්ථිර වින් දිට්ඨි උපදී. මාගේ ආත්මේ නැතයි. ඉස්සලා කිව්වා ඇතැයි කියලා.
මාගේ ආත්මේ නැතයි සත්‍ය විසින් ස්ථිර විසින් දිට්ඨි උපදී. ඊළඟට කියනවා සංඥා ස්කන්ධ සංඛ්‍යාත ආත්මෙන් අවශේෂ ස්කන්ධ සංඛ්‍යාත ආත්මේ දකි. ඒක තුන්වෙනි එක කියන්නේ සංඥා ස්කන්ධ සංඛ්‍යාත ආත්මෙන් අවශේෂ ස්කන්ධ සංඛ්‍යාත ආත්මේ දනී කියලා තුන්වෙනි එක කියනවා. සත්‍ය විසින් ස්ථිර විසින් දිට්ඨි උපදී. ඊළඟට ආත්මය අනාත්මයෙන් මෙතන කියනවා ආත්මය අනාත්මය ආත්මෙන් අනාත්මය දකි. සත්‍ය විසින් ස්ථිර විසින් දිට්ඨි උපදී. නොහොත් යලි මෙබඳු දිට්ඨි යක් වේද යමෙක් කතා කරුමේ නම් විදුනේයයි ඊ තන්නේ දිගු කල කල්යාණ පාප කර්මයන්ගේ විපාකයේ අනුභව කෙරේ නම් ඊ මාගේ ආත්මය වෙයි. හෙතෙම නූපන්නේ නොවේය. හෙතෙම නූපන්නේ නොවන්නේය. නිත්‍ය ද්‍රව අවපරීත ධර්ම ස්වභාව ඇත්තේයයි. ඔහු සත්‍ය විසින් ස්ත්‍රිය විසින් දිට්ඨි උපදී. මේ දිට්ඨි 6 දෙනෙකට ගෙනලා තියෙන මේ අර තෙසටක් මිත්‍යා දිට්ඨීන් තුලින් ඒ ගොනු කරන ස්වභාවය තමයි මෙතන විස්තර කරන්නේ. මේ ද්‍රව කියන්නේ ස්ථිර ස්වභාවයේ ද්‍රව කියන්නේ ස්ථිර ස්වභාවයෙන් යුක්ත. මේ පිළිබඳව 5යි 6යි පිළිබඳව කාට හරි කතා කරන්න තියනවද? කතා කරන්න. අපි පොඩ්ඩක් වෙලාවක් ගනිමු කතා කරන්න. මෙතනින් එහාට තියෙන්නේ මේ දිට්ඨියම ප්‍රකට කරලා තියෙන ධර්ම ස්වභාවයන් තමයි. මේ කාරණා ඊතරම් අමාරු නෑනේ. සප්තානුශයෝ කාමරාග, පටිඝානුශය, මානානුශය, දිට්ඨානුශය, විචිකිච්ඡානුශය, භවරාගානුශය, අවිද්‍යානුශය. මේ සප්ත අනුශයෝ කියලා විස්තර කරනවා. අපි අනුශයෝ දන්නවනේ. ඒ අනුශයෝ ධර්ම 7. සප්ත සංයෝජන ධර්ම. දැන් සප්ත සංයෝජන ධර්ම කියන්නේ අර සෝවාන් මගෙන් ප්‍රහාණය කරපු ටික ඇර ඉතිරි 7. කාමරාග, පටිඝ, මාන මෙතන දිට්ඨිය තියෙනවා. කාමරාග, පටිඝ, මාන සංයෝජනේ, දිට්ඨි සංයෝජනේ, විචිකිච්ඡා සංයෝජනේ, භවරාග සංයෝජනේ, අවිද්‍යා සංයෝජනේ මොකද සප්තයයි. මෙතන නැත්තේ මොනවද? එතකොට සංයෝජන ධර්ම නැත්තේ රූප රාග අරූප රාග දෙක දාලා තිනවා භව රාග වශයෙන්. ඔව් ඊළඟට ඉස්සාමච්චරිය. ඔව් ඉස්සාමච්චරිය අයින් කරලා තියෙනවා. හරි. එතකොට මේ 7කට ගොනු කරලා තියෙන ස්වභාවය. ඊළඟට සප්ත පරිඋත්ථානෝ එන්නේ අර අනුශය ධර්ම වලින් පරිඋත්ථාන ස්වභාවය. අනුශය එක මට්ටමක ඊළඟට පරිඋත්ථාන ඊළඟට විතික්‍රමන. මේ පරිඋත්ථානවත් කාමරාග පරිඋත්ථානේ නැගී සිටින අවස්ථාව. පටිඝ පරිඋත්ථාන නිදිගත අවස්ථාව අනුශය, පරිඋත්ථාන අවස්ථාවේ කෙලෙස් ධර්මයේ නැගිටින ස්වභාවය, ක්‍රියාකාරී ස්වභාවය, විතික්‍රමන අවස්ථාව. මේ නැගිටින ස්වභාවය පරිඋත්ථාන ස්වභාවය. ඊළඟට තියෙනවා ඒ සප්ත අසත් ධර්මය කවරේද? දැන් අසත් ධර්මය විස්තර කරනකොට විස්තර කරන්නේ අශ්‍රද්ධාව, අහිරිකය ඊළඟට පාපාහිරිකය ඊළඟට අහිරිකයක් වෙයි, පාපාහිරිකේ නොවුයේ වේ, අල්ප ශ්‍රුතේක් වෙයි, කුසීතේ වෙයි, මුට්ට ස්මෘති වෙයි, දුෂ්ප්‍රඥ වෙයි. සප්ත අසත් ධර්මයෝ කියලා කියනවා. මේ සද්ධාවෙන් නොවන පුජ්‍යලයා, හිරි නොවන පුජ්‍යලයා, පාපේට ගියපු පුජ්‍යලයා, අල්ප ශ්‍රුත පුජ්‍යලයා, කුසීත පුජ්‍යලයා, සිහි මුට්ට සිටි මුති පුජ්‍යලයා, දුෂ්ප්‍රඥා සප්ත අසත් ධර්මයෝ කියලා විස්තර කරනවා. ඒ පාප බිහිරුක වෙන්නේ නැති නේද? පාප බිහිරුක පාවට බය නොවුවේ එහෙමද? පාප බිහිරුකෝ පාපේ බිහිරුකෝ පාපේට බය නොවන පුජ්‍යලයා. අතන හිරිනේ, මෙතන ඔත්තප්ප ස්වභාවය. ඊළඟට සප්ත දුෂ්චරිතයෝ ප්‍රාණඝාතය, අදත්තානේ, කාමීච්ඡාචාරය, මුසාවාදී අර ඒ දස කුසලයෙන් ඒ දුෂ්චරිත ස්වභාවය. දස කුසලයෙන් මනෝ කර්ම ටික අයින් කරලා. ඊළඟට සප්ත මානියෝ කවරේද? ද මානියෝ අර අපි ඉස්සෙල්ලා මුලින් කිව්ව මානිය දැන් 7කට ගොනු කරලා දෙනවා. මානිය, අතිමානිය, මානාතිමානිය, අවමානිය, අදිමානිය, අස්මිමානිය, මිත්‍යාමානිය, සප්ත මානියෝ. එතන මාන වලින් අරන් තිනකොට මානය, අතිමානය, මානාතිමානය, අවමානය,
අදිමානය, අස්මිමානය, මිත්‍යාමානය. පළවෙනි ගුණ වේදිතීම මාන ස්වභාවයන් ටිකෙන් සප්තමායෝ ගත්ත ආකාරය. ඊළඟට තියෙනවා සප්ත දෘෂ්ටි වූ කවරේදත් මෙලව ඇතෙක් මහණෙක් මෙබඳු වාද ඇත්තේ වේ. මේ දෘෂ්ටි වලට ගිහිලා තියෙනවා. භවත යම් හේකින් රූපී වූ. මෙන්න මේකත් හරි ලස්සනයි. මේක බලන්න හොඳට විස්තර කරලා. ඇතැම් මහණෙක් ශ්‍රීමති මහත්මිය කියවන්න පුළුවන්ද? ඒක කියන්නම් සර්. 997 නේද? සර් 997ද? ඔව් 97 ඉඳන්. ඔව්. එහි සප්ත දෘෂ්ටිහු කවරහ යත්. මෙලව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත යම් හේයකින් රූපී වූ චාතුර්මහා භූතික වූ මාතෘ පෙත්‍රූක සම්භව වූ මේ ආත්මය කරජ කායයාගේ බිඳීමෙන් සිඳේද වෙනසේද මරණින් මත්තෙහි නොවේද. භවත මෙතෙකින් මේ ආත්මය මොනවට සිඳුනේ වේයයි. මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යාමාන වූ සත්වයාගේ උච්ඡේද විනාශය විභවය පනවති. මව පියාගේ එකතුවෙන් ඒ රූපකයයි ඒ විඥානයයි සම්බන්ධ වෙලා එන කරජ කයාගේ බිඳීමෙන් ඒ අපි හිතමු මිනිස් ලෝකේ නැත්නම් තිරිසන් ලෝකේ ඒ විදිහට ඒ උපදින පුජ්‍යලයාගේ මරණින් මත්තේ උච්ඡේදය වෙනවා. එයා එතන නැවත එයාගේ පැනවීමක් නැහැ. එයා උච්ඡේදය විනාශ වෙනවායි කියලා. ඊළඟට දෙවෙනි එකේදී කියන්නේ පොඩ්ඩක් දෙවෙනි එකත් වෙනම් කියන්නකෝ. ඔහුට අනෙකෙක් මෙසේ කියයි. භවත තෝ යමක් කීයෙහිනම් තෙල ආත්මය ඇත්මය. තෙල නැතැයි නොකියමි. එතෙකුදුවත් භවත මේ ආත්මය මෙතෙකින් මොනවට සිඳුනේ නොවේ. භවත දිව්‍ය වූ රූපී වූ කාමාවචර වූ කවලිකාර ආහාරය වළඳනා අන්‍ය ආත්මයක් ඇත්මැයි. තෝ එය තෝ නොදන්නේහිය නොදත්තේහිය. තෝ එය නොදන්නේහිය නොදක්නේහිය. එය මම දනිමි දක්මි. භවත ඒ මේ ආත්මය යම් හේයකින් කරජ කායයාගේ බෙහෙදයෙන් සිඳේද වෙනසේද මරණින් මත්තෙහි නොවේද. භවත මෙතෙකින් මේ ආත්මය මොනවට සිඳුනේ වේයයි. මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යාමාන වූ සත්වයාගේ උච්ඡේද විනාශය විභවය පනවති. අය පිළිබඳව එන ස්වභාවයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ ස්වභාවයෙන් බන්තේ උච්ඡේදයේ පනවන ස්වභාවය. එතන එයාට ඒක එතනින් මරණින් මත්තේ නොවේ. ඒ දිව්‍ය රූප ස්වභාවයෙන් එයා කබලින්කාර ආහාරය වළඳන්නේ එයාගේ කරජකයාගේ බිඳීමෙන් එතනින් එයා විනාශ වෙන. ඒ උච්ඡේදයේ පනවන ක්‍රම දෙකක් දැන් කිව්වා. තුන්වෙනි එකේදී කියන්නේ ඔහුට අනෙකෙක් මෙසේ කියයි. භවත තෝ යමක් කීයෙහිනම් තෙල ආත්ම ඇත්මය. තෙල නැතැයි නොකියමි. එතෙකුදු වුවත් භවත මේ ආත්මය මෙතෙකින් මොනවට සිඳුනේ නොවේ. භවත දිව්‍ය වූ රූපී වූ ධාන මනසින් නිපන් හැම අංගපසංග ඇති පරිපූර්ණ ඉන්ද්‍රිය ඇති අන්‍ය ආත්මයෙක් ඇත්මැයි. එය තෝ නොදන්නේහිය නොදක්නේහිය. එය මම දනිමි දක්මි. භවත ඒ මේ ආත්මය යම් හේයකින් ශරීරයාගේ බෙහෙදයෙන් සිඳේද වෙනසේද මරණින් මත්තෙහි නොවේද. මෙතෙකින් භවත මේ ආත්මය මොනවට සිඳුනේ වේයයි. මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යාමාන වූ සත්වයාගේ උච්ඡේද විනාශය විභවය පනවති. ඒකෙන් පෙන්වන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක සංඛ්‍යාතව ඒ ධානයෙන් විසින අයගේ උච්ඡේදය එතනින්ම ඉවරයි කියලා. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන ආකාරයට එතන තුන්වෙනි එකේදී පනවනවා. ඊළඟ එකේදී රූපාවචරයෙන් ඔබට ගිහිල්ලා අරූපාවචරයේ මහත්මය කියවනවාද? ඒකත්
හොඳමයි. ඔහුට අනෙකෙක් මෙසේ කියයි. භවත තෝ යමක් කීයෙහිනම් තෙල ආත්මය ඇත්මය තෙල නැතැයි නොකියමි. එතෙකුදු වත් භවත මේ ආත්මය මෙතෙකින් මොනවට සිඳුනේ නොවෙයි. භවත ਸਰව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් පටිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානත්ත් සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානං ඡායතනයට පැමිණි අන්‍ය ආත්මයක් ඇත. තෝ එය තෝ නොදක්නෙහිය. එය මම දනිමි දක්මි. භවත ඒ ආත්මය යම් හේකින් ශරීරයාගේ භේදයෙන් සිඳේද වෙනසේද මරණින් මත්තෙහි නොවේද මෙතෙකින් භවත මේ ආත්මය මොනවට සිඳුනේ වේයයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යාමාන වූ සත්වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති. එයාගේ ආත්මයේ විනාශ වෙන ස්වභාවය මේ දික්ටි මේ අර දෙසටක් මිත්‍යා දික්ටීන් අතර දික්ටි ස්වභාවයෙන් තියෙන. ඒකට එයා හිතන්නේ ආකාසානං ඡායතනේ තමයි අවසාන ස්වභාවය. එතනින් උච්ඡේදයෙන් එතනින් ඉවරයි කියලා. ඊළඟ එක අපි මේ ටික අරගෙන යමු. මේ ටික නැවත අපිට කියවන්න ඕනේ. ඊළඟට විඥානං ඡායතනේ ස්වභාවයෙන් එයා උච්ඡේදේ පනවනවා. ඊළඟ එක අකින්චඤ්ඤායතනෙන් උච්ඡේදේ පනවනවා. ඊළඟට නේව සංඥානා සංඥායතනෙන් උච්ඡේදේ පනවනවා. ඒ කියන්නේ ඒ භාවය එයාගේ ආත්මය විනාශ වීමේ ස්වභාවය ඒ ආකාරයෙන් පන්නනවා. පළවෙනි එකේ කාම ලෝකයේ මනුෂ්‍ය භවයක් සහගතව, ඊළඟට දිව්‍ය භවයක් සහගත, ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක ටික ඔක්කොම එකට, ඊළඟට අරූප හතර වෙන වෙනම. ඒක තමයි ඒ සප්තක විභාගයේ අවසානය. එතකොට අෂ්ට ක්ලේශ වස්තු වලදී කියනවා ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ditthිය, විචිකිච්ඡාව, තීනය, ඖද්ධත්වය. මේ කියන්නේ අර ක්ලේශ වස්තුන් අපි අකුසල චෛතසික 14න් තමයි මෙතන හැදිලා තියෙන්නේ. මෙතන යම් කිසි චෛතසික ප්‍රමාණයක් අයින් වෙලා තියෙනවා. මොනවද ඒ චෛතසික? ලෝභය, ද්වේෂය, මෝහය තියෙනවා, මානය තියෙනවා, ditthිය තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා, තීනය තියෙනවා, උද්ධච්චය තියෙනවා. අනිත් ටික අනිත් 6ක් අඩු වෙලා. අකුසල චෛතසික වලින් මිද්දේ නෑ. ඊළඟට කුක්කුච්චේ නෑ. අනොත්තප්ප ඉස්සා මච්චරිය කුක්කුච්ච. ඊළඟට මෙතන 8නේ දශක ඉන්නකොට තවත් දෙකක් එකතු කරනවා. මේ අහිරිකනොත්තප්පනේ සර්. අහිරිකනොත්තප්පනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක දකින්න දෙන්නේ. ඊළඟට 8 කුසීත වස්තු. දැන් මේ කුසීත වස්තු එකත් ලස්සනයි. මේ කුසීත වස්තු ඇත්තට සමාජයේ පේන හැටියට. කුසීත වස්තු කවරද? මේ සස්නේ මහණ විසින් කළ යුතු කිසක් වෙයි. මේක යම් කිසි වැඩක් කරන්න තියෙනවායි කියලා කිරීමෙන් බොහෝ මහන්සි වෙනවායි කියලා එයා නිදා ගන්නවා. අන්න ඉස්ලාම වස්තු මේක ලස්සන විග්‍රහයක්. වැඩක් කරන්න තියෙනවා කියලා මේ කියවුවම් පේනවා. කියවන්න අමාරු නැහැ. වැඩක් කරන්න තියෙනවායි කියලා එයා කිරීමට වීර්ය ආරම්භ නොකරයි. ඒ කියන්නේ මේක බොහොම මාරුයි කියලා කුසීත වස්තු එයා නිදා ගැනීමටම පෙළඹෙනවා. කළ යුතු වැඩ නොකරම ඉඳගෙන. දෙවෙනි එකේදී මේක වචනෙන් අපි කියවන්න දෙයක් නැහැ. කියවර බලන්න දෙවෙනි එක්කෙනා වැඩක් කරායි කියලා. කරාම මහන්සි කියලා එයා නිදා ගන්නවා. ඔන්න දෙවෙනි ක්‍රමය. අර එයා කරන්න තියනවායි කියලා දෙවෙනි එක්කෙනා කරායි කියලා. තුන්වෙනි එක්කෙනා යම්කිසි මඟ යා යුතු වෙයි කියලා එයා ක්ලාන්ත වෙනවා. ඒ ලස්සනින්ම වීර්ය ආරම්භ කරන්නෙම නෑ. මඟ යා යුතුයි කියලා මේක ධර්මයට සම්බන්ධ කරලා ඇති මේ විදිහට තියන්නේ මහණුක් විසින් මඟ යා යුතු වෙයි. ඌට මෙබඳු සිතක් වෙයි. මාවනායි මඟ යා යුතු වෙයි. මාවැන්නකු යන්න ඌට ක්ලාන්ත වෙයි. එයා වීර්ය ආරම්භ කරන්නේ නෑ. එයා නිදා ගන්නවා. එයා කුසීත වස්තුවක්. ඊළඟ එක්කෙනා මඟ ගියේ වෙයි කියලා. දැන් මඟ ගියායි කියලා එයාට මොහොම් මහන්සි මෙබඳු සිතක් වෙයි. ක්ලාන්ත වෙයි. එයා මඟ ගියා කියලා නිදා ගන්නවා. ඊළඟ එක්කෙනා පිඩු පිණිස සරන්නේ නෙවෙයි. මේ ප්‍රණීත ආහාර අරගෙන කුසපුරා ආහාර නොලැබීම නිසා යා ක්ලාන්ත වෙනවා. වීර්ය ආරම්භ කරන්නේ කුසිත වෙනවා ආහාර නොලැබීම.
ඊළඟ එක්කෙනා ආහාර ලැබීමෙන් ආහාර ලැබුයි ආහාර ලැබලා එයා ක්ලාන්ත වෙනවා. ඊළඟ එක්කෙනා මේක අමාරු නෑ තේරුම් ගන්න. ආබාධය කියලා ආබාධයක් කියලා එයා කුසීත වෙනවා. ඊළඟ එක්කෙනා ගිලන් බගෙන් නැකුටුනේ කියලා එයා නිදා ගන්නවා. දැන් තමයි මං ළඟදීම අසනීපෙන් හොද වුනේ කියලා එයා නිදා ගන්නවා. මෙහෙම අට කුසීත වස්තු විස්තර කරන්නේ ඒ විදිහටයි. ඒක කියවන්න පුළුවන් මම ඒකින්ද ඒක විස්තර කරේ නැහැ. ඊළඟට මේ 10 දී කියන්නේ කවර අෂ්ට ලෝක ධර්මයාගේ චිත්තයාගේ ප්‍රතිඝාතේ වේද. මේ අෂ්ට ලෝක ධර්ම ගන්නවනේ. අෂ්ට ලෝක ධර්මයන්ගේ චිත්තයාගේ ප්‍රතිඝාතය. මෙතන විස්තර කරන්නේ මේ විදිහට. ලාභේ බලවත් රාගය. ලැබුණ ලාභේ බලවත් රාගයක් ඇති වෙනවා. අලාභේ ප්‍රතිවිරෝධය. එතකොට බලවත් රාගය ලැබුණ දෙයට බලවත් චන්ද රාගයක් එනවා. අලාභේ විරුද්ධ ස්වභාවය එනවා. යසසේ බලවත් රාගය, අසසේ ප්‍රතිවිරෝධය, ප්‍රශංසාවේ බලවත් රාගය, නින්දාවේ ප්‍රතිවිරෝධය, සුඛේ බලවත් රාගය, දුක්ඛේ ප්‍රතිවිරෝධය. මේ අෂ්ට ලෝක ධම්ම චිත්තයාගේ ප්‍රතිඝාතය වේ කියලා විස්තර කරනවා. මේක සියුම් විග්‍රහයක් මේ කෙලෙස් වස්තුන් පිළිබඳ. බලන්න 1001 එහි අෂ්ට අනාර්ය විවහාරය කවරද? අපි අනාර්ය විවහාරය ඉස්සලත් කතා කරා. ඒ හතරක්. දැන් මෙතන කියනවා මෙහෙම ඒ හතර දෙක එකතු කරලා අෂ්ට දුෂ්ටේ අදුෂ්ටවාදේ, අශ්‍රතේ ශ්‍රුතවාදේ, මුතේ අමුතේ මුතවාදේ, අවිඤ්ඤාතේ විඤ්ඤාතවාදේ, ඊළඟට දෘෂ්ටේ අදුෂ්ටවාදේ. ඒ කියපු ටික හතර දෙක එකතු කරලා 8ක් විදිහට දීලා තියෙනවා. 1002 තියෙන අෂ්ට මිත්‍යාත්වය, මිත්‍යා දිට්ඨිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වචනේ, මිත්‍යා කර්මාන්තය, මිත්‍යා ව්‍යායාමයේ, මිත්‍යා ස්මෘතිය, මිත්‍යා සමාධිය. මේ අෂ්ට මේ කෙලෙස් වස්තු විදිහට මේවා දන්වල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් විදිහට මේ ස්මෘතිය මිත්‍යා ස්මෘති කියලා අපි විභාග වෙනකොට ගන්නෙ නෑ. කෙලෙස් ධර්ම ස්මෘති නොවන ස්වභාවය මිත්‍යා. කියන්නේ වැරදි සති ස්වභාවය තමයි මෙතන මිත්‍යා ස්මෘති කියලා කියන්නේ. ඊළඟට අෂ්ට පුරුෂ දෝෂෝ කවරේදයක් මෙතනත් මේක අස්සන්ට විස්තර කරනවා. අෂ්ට පුරුෂ මේ ශාස්ත්‍රයේ මහානවට ඇවතින් චෝදනා කරයි. මේ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යම්කිසි ඇවතක් සිද්ධ වුණොත් ඒ ඇවත තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් ඉදිරියේ ආරෝචනය කළා පිරිසුදු වෙන්න ඕන. දැන් මෙන්න මේ ඇවත සිදු වුණාම වෙන සිද්ධිය. දැන් මේ පුරුෂ දෝෂයේ පළවෙනි එක කියන්නේ අපි එකක් දෙකක් කියලා ඉතින් මේ ශාස්ත්‍රයේ මහාන වූ මහානාට ඇවතින් චෝදනා කරයි. වෙන මහාන කෙනෙක් වෙන භික්ෂුන් වහන්සේගේ ඇවතක් දැකලා චෝදනා කරනවා. ඒ මහානතෙම මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ නොසිහි කෙරෙහි. ඒ ඇවත සිහි කරන්නේ නැහැ. එයා නොදන්නවා විදියට පෙන්නනවා. නොසිහි කෙරෙමි නොසිහියෙන් මිදෙයි. මේ කාරණයෙන් මිදෙනවා. එහෙම දන්නේ නැහැ, දැක්කේ නැහැ කියලා පුරුෂ දෝෂයක් එකක්. ඊළඟ එක්කෙනා මහණුත් ඇවතින් චෝදනා කරේ. ඒ මානතෙම මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ බොළඳ වූ අව්‍යක්ත වූ තාගේ කතා කීමක් කියලා ප්‍රතිචෝදනා කරනවා. චෝදකයාට මොනවද බොළඳ කතා කියන්නේ කියලා එයා චෝදනා කරනවා. ඊළඟ එක්කෙනා ඇවතින් චෝදනා කරනකොට තෝද මේ වගේ අවතකට පැමිණියේ. ඒක ඔබ විසින් පළමුවට පිළියම් කරවයි කියලා චෝදකයාට ප්‍රත්‍යාරෝපණය කරන ස්වභාවය. ඒක සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය මිනිසුන් අතරත් තියෙන ස්වභාවය. භික්ෂුන් වහන්සේලාගේ තියෙන අවතක් දැක්කොත් වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් ඒක පෙන්වලා දෙනවා. එහෙම නැත්නම් තමන් දැකලා තමන් ඒක ආරෝචනය කළා නිදාස් වෙනවා. ඊළඟට අවතින් චෝදනා කරනවා මහානතෙම අවතින් චෝදනා කරන කරේ බහැරට කතාව බහැරට යවනවා. ඒ කතාවෙන් වෙන පැත්තට යනවා. නැත්නම් කෝපයටත් දෝෂයටත් පැමිණ තරහ වෙනවා. තරහ බව පෙන්නනවා. ඊළඟට
ඊළඟ එකේ තියෙන අත්තරමින් කතා කරනවා. එහෙම කතා කරනකොට එයා විරුද්ධයි කියලා. ඊළඟ එකේදී කියනවා අත්‍ය කතා කරනකොට ඒකට උත්තර දෙන්න සම්බුත වෙනවා. උත්තර නොදී ඒකත් තව එවතක් භික්ෂුන් වහන්සේලාට. මේ විදිහට හතරවෙනි අන්තිම එක්කෙනා එයා ශික්ෂාව ප්‍රත්‍යාකණය කළා ගිහි බවට පෙරදෙනවා. මෙන්න මේ විදිහට විස්තර කරනවා. යම් කිසි භික්ෂුවක් පරාජිකා වුණොත් ශික්ෂා ප්‍රත්‍යාකණය කළා ගිහි බවට වෙනවා. මේ අෂ්ට පුරුෂ දෝෂයෝ කියලා විස්තර කරනවා. අටකම්. අපි අද නවතමු නේද? දැන් වෙලාව ඔව්. එහෙමනම් අපිට 9 ඉඳන් තමයි ඊළඟ දවසේ කරන්න තියෙන්නේ. අපි අද දවසට නැවත මොනාරි ප්‍රශ්නයක් තියෙනවද කතා කරන්න? ඒවනම් කියවන්න ඕනේ. ඒව මම ගන්නත් ඕනේ. අමාරු නෑ. හරිම සිතට ප්‍රියජනකයි කතා කරනකොට හුඟක් තියෙන්නේ ඒ අකුසල ධර්ම දකිනකොට තව දුරටත් ශ්‍රද්ධාව වැඩි වෙනවා ධර්මයේ පිළිබඳව. මෙහෙමයි ධර්මයේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊළඟ බදාදා අපි ඉතිරි ටික සාකච්ඡා කරමුනේ. අද දවසට එන අපි නතර කරමුද? හොඳයි සර්. ප්‍රශ්න නැහැනේ. ඔබතුමා පුණ්‍යානුමෝදනාව කරනවද දෙවියන්ට පින් දීම? ඔබතුමෙන් කරන්න මට පාසි කියවල. සර් ඔබතුමියම කරාන හොඳයි. හොඳයි. සෑම දිනකටම තෙරුවන් සරණයි. අද දවසේ අප විසින් ධර්ම ශ්‍රවණමය වශයෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒ වගේම විද්‍යාරත්න ගුරුතුමාත් දේශනා කර දේශනාමය කුසලානිසංස අපි ලෝක ශාසන ආරක්ෂක සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු. ඊළඟට ප්‍රාර්ථනා කරලා වැඩසටහන නිමා කරමු. පළමුවෙනියෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් දීම. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අපගේ මහත් කරුණාවෙන් විද්‍යාරත්න සර් අපට අභිධර්ම දේශනාවේ විභංග ප්‍රකරණයට අයිති කොටසක් පැහැදිලි කරලා දුන්නා. ඊට පෙර ආතුව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේත් අපිට සුවිසි පට්ටානින් පට්ටාන දේශනාවක් කරා. අප විසින් මේ බොහෝ වේලාවක් තිස්සේ රැස් කරගත් සියලුම කුසලානිසංස පළමු කොටම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම විද්‍යාරත්න ගුරුතුමාටත් ඊටාම ගෞරවයෙන් කෘතවේදීව අනුමෝදන් කරනවා. අප විසින් ඒ අනුමෝදන් කළ වූ සියලු කුසල් බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේත් විද්‍යාරත්න ගුරුතුමාටත් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින වර්ධනය වේවා. කරන කියන ශාසනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට තිරුවන් සරණින් සියලු ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව ලැබේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ වගේම අපගේ වැඩසටහන්
ඔබතුමාගේ පවුලේ සැමටත් පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත් ධර්මයේ ඉගෙන ගත්තා වූ ස්වාමින් වහන්සේලාට ගුරුතුමන්ටත් නෝනා මහත්මියටත් මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සසර සැරි සරණතුරුත් මේ ජීවිතයේදී නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතම ලබන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අපේ මේ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වමින් අපිට මේ වැඩසටහන් කරගෙන යාමට පුරෝගාමී වුණු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා නැවතත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වෙනුවෙනුත් අතිපූජනීය නම කියන්න අවසරයි කොරතොට වෙස්සබූ නායක ස්වාමීන් වහන්සේත් ඒ වගේම ඒ වැඩසටහන් සම්පාදනය කළා දීලා අපට මේ කරගෙන යාමට උදව් උපකාර කර බ්‍රුණු මහත්මයාට බොහෝ වැඩසටහන් වලට සම්බන්ධීකරණයේ වශයෙන් උදව් උපදව් කරන ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ වගේම මේ දේශනා සංරක්ෂණය කරමින් බොහෝ පිරිසකට අසන්නට සලස්වන අනාගතයේදීත් අසන්නට ඒවා රැස් කර තබන ලක්ෂ්මී මහත්මියට එකසේම මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ සෑම දිනාගේම ගුරු උතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පවුලේ සැමට මියගිය ඥාතීන් ඇතුළු සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් එකසේ එවන් ආනිසංස ලැබේවා. උතුම් නිවනින් සැනසේවා. සහභාගී වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් සෑම සියලුම දෙනාටත් ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සමගයේ දායකත්වයේ ඊටාම වටිනවා. ඒක නිසා මේ සියලු කුසල් බලෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් ලබාගත්තා වූ සියලු කුසල් බලෙනුත් එකිනෙකාට උදව් කිරීම වශයෙන්ුත් කළ සියලුම කුසලානිසංස මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්නට හේතු වේවා වාසනාව වේවා දීර්ඝායුෂ ජීවිතම ලබත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම ඔබතුමන්ලාගේ ඔබතුමියන්ගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුවරුන්ටත් පවුලේ සැමටත් පරලෝසපත් ඥාතීන්ටත් ජීවත් වෙන දරුවන් දූ දරුවන් දෙමව්පියන් ඇතුළු සැමටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වීමෙන් ඒ සෑම දෙනාගේ ජීවිත සුඛී සුවපත් දීර්ඝායුෂ වේවා. පතන උතුම් බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩාක් පින් ශ්‍රීමති මහත්මිය ඔබතුමියටත් ගොඩාක් පින් සිදු වේවා. ගොඩාක් පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. පෙරවන් සරණ හැමදෙනාට. තෙරුවන් සරණයි.